තෙරුවන් සරණයි. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා පවතින තුරු ඔබගේ සිත ඔබගෙන් සමුගන්නේ. සිත ශුන්‍ය වෙන්නේ. දේතාවේ තියෙන තාක් සිතුවිලි නැවෙනවා. මම ඉන්නවා. විඥාන මායාවට රැවටෙනවා. වර්තමානයේට සිත අවදි වූ කෙනාට ශුන්‍යතා විහරණය හමු වෙනවා. සිත ශුන්‍ය වූ තැන ශුන්‍යතා විහරණය හමු වෙනවා. ප්‍රතිපදාව ගැන අපි කතා කරන්නේ. මේ ධර්මයේ දන්න කෙනාට ධර්මය හොඳින් අවබෝධ වුණු කෙනාට ඒ අවබෝධ කරගත්ත දර්ශනය සත්‍ය ඥානය තමාගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය තුළින් තමන් දැනගත්ත දේ ඇත්තද කියලා තමන් දකින්න ඕනේ. එහෙම දැක්කොත් ඒ කෙනාට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක ලුණු රහයි කියලා කවුරු හරි කියන්න පුළුවන්. නමුත් ලුණු රහ කියන්නේ මොකක්ද කියලා ලුණු කාපු නැති අය දන්නේ නැහැ. ඔබ ලුණු කන තාක් ඔබ ලුණු රස අඳුරන්නේ කොහොමද? මෙන්න මේ වගේ දැන් ඔබ දැනුමට දන්නවා මේ ධර්මයේ කොහොමද කියලා. හැබැයි ඒ දැනගත්ත දේ අර ලුණු ගැන දැනගත්තා වගේ මේක ලුණු රහයි. එහෙම කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත්තා. එහෙම නැත්නම් ධර්මයේ ඔබ පොතපත කියවා අසා ශ්‍රවණය කරලා කුමනෝ අයුරකින් ඔබ දර්ශනය අවබෝධ කරගත්තා. මෙන්න මේකයි දර්ශනය කියලා දැනගත්තා. හැබැයි ඒක හරියට අර ලුණු මේක ලුණු රහයි කියලා දැනගත්තා වගේ. දැන් ඔබ ලුණු කාලා නැහැ. ඒ තාක් ඔබ දන්නේ නැහැ. හැබැයි මේ ලුණු රහ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. එහෙම ඔබ දැනගත්තොත් එදාට ඔබ දන්නවා මේ ලුණු රහයි. මේක තමයි ලුණු රහ කියලා. මෙන්න මේ උපමාව වගේ තමයි ඔබ දැන් දැනගත්ත ධර්මයේ ඔබේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක ඔබටම සාන්දිටික වෙනවා. ඔබේම සත්‍යයක් බවට පත් වෙනවා. ඔබ ඒක ඔබ තුලින්ම දකිනවා. මේ ධර්මයේ සාන්දිටිකයි. Taman තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අකාලිකයි, ඒයිපස්සිකයි, ඕපනයිකෝ පච්චුප්පන්නං චේදම්. Tamanටම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක කාලයකට අයිති එකක් නෙමෙයි. මේ මොහොතට අයිති එකක්. මේ මොහොත දකින ධර්මයක්. මේ මොහොත දකින කෙනාට මොහොත පමණමයි තියෙන්නේ. ඒ කෙනා මොහොතේමයි අතීතයක් ගැන හිතුවත් ඒක මේ මොහොතමයි. අනාගතයක් ගැන හිතුවත් ඒක මේ මොහොතමයි. ඒ කෙනා ධර්මයේ කියලා කියන්නේ තමන්ගේ සිත දකීමයි. අපි දන්නවා කාය පොළොවට පස් වෙන තැන සිත නැති බව. නමුත් සිත නිසයි මේ කය සිත විසින් කය මෙහෙවනවා. ඒතකොට කයෙන් යමක් කෙරෙන්නේ සිත නිසයි. මරණය ගැන කතා කරන්නේ නැහැ. කය පොළොවට පස් වෙන තැන. මරණයක් කියලා කියන්නේ සිත කයෙන් මිදුණු තැන. එහෙමනම් සිත නැති කයක් ගැන කවර කතාවද? සිත නැති කය ඔබ දන්නවා මේ කාර්කජ කය මේ අපි දන්නවා මේ මෘත කලාබරේ කියන්නේ. එතකොට මේ ශරීරේ හුස්ම නැති වුණාන් පස්සේ සාමාන්‍ය භාෂාවෙන් කතා කරනවා නම් දර කඩක් වෙනවා. ලී කැලක් වගේ. ඒක කිසිම ප්‍රාණයක් නැහැ කියලා කියන්නේ. ඒක නිසා ගිනි තියලා දානවා වලලා දානවා. වැඩක් නැහැ.
එහෙනම් ඒ කය ගැන කවර කතාවද? අපිට තියෙන්නේ මේ ශරීරය ගැන කතාව නෙමෙයි. සිත ගැනයි. මේක ඔබ නුවණින්ම දකින්න ඕනි. තැන සිත අවබෝධ කර ගැනීම කියන එක. සිතේ සත්‍ය දැකීමයි නිවන් මාර්ග කියන්නේ. දැන් ඔබ දැනගත්ත දේ සත්‍ය තමා තුළින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ අපේ ආයතන වලින් තමයි අපේ මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු ප්‍රතිබිම්බය, ඡායාව, හේවණල්ල විතරයි. සියලු ප්‍රසාද වලට එන්නේ ප්‍රතිබිම්බයක්. එක සත්‍යයක් නෙමෙයි, ඡායාවක්. ඒ දැන ගැනීමම මුලාවක්. ඊට සිතවිලි මැවීමම මායාවක්, රැවටීමක්. සිතවිලි මානසිකාර වලට නම් දීලා සම්මුති හදාගෙන ගෙවන මේ ජීවිතේම මායා ජීවිතයක්, බොරුවක්. බොරුවක් ඇත්ත කරගෙනයි අපි ඉන්නේ. නමුත් අපි බොරුවේ රජවරු වෙලා සමහර අය මේ මායාවේ ලොකු දේවල් කරන්න යනවා. හැබැයි කවදාවත් ඔවුන්ට මරණකොටවත් ඒ දේවල් ගෙනියන්න බෑ. මායාවක් පමණයි. ඔබ හීනෙන් රජ වෙන්න පුළුවන්. නමුත් හීනයක් විතරයි. ඔබ හීනෙන් ඇඳෙන් බිමට වැටෙනවා වගේ නැකිට්ටම ඒ රජකම කෙබඳු රජකමක්ද? මේ මායා ලෝකයේ ඇත්ත ලෝකේ අපි කොච්චර දක්ෂ වුණත්, අපි කොච්චර ඒකේ මායාරංගනේ හොඳට කරත් අපි යන දවසට අර ඇඳෙන් බිමට වැටුණා වගේ. ඒක ගෙනියන්න බෑ. ඒකේ මායාවක්. මේකයි ඇත්ත. මේක නුවණින් දකින්න ඕනේ. බාහිර නැති දේවල් ඇති කියලා අපි හදාගෙන ඉන්නවා. ඔබ බලන්න, ඔබ ජීවත් වෙනකොටම දැකපු නළු නිළියෝ ප්‍රධාන චරිත රඟපාපු අය, ඔබේ වීරය, ඔවුන් මරනකොට කොයිතරම් දුක්ඛිතවද මිය යන්නේ. කී දෙනෙක් නම් ඔවුන්ව වට කරගෙන ඔළුවරසන් දුන්නද, ප්‍රීතිഘോഷා කරාද, ඔවුන්ට කොච්චරනම් දේවල් තියෙනවද? ඇත්තට මෙහෙම දේවල් තියෙනවද? මේ මායාව ඔබේ සිත කුල්මත් කරනවා. සිත කුල්මත් කරගෙන සිත මත් වෙලා ඉන්නේ. ඔබ මත් වෙලා ඉන්නේ. බුදුන් වහන්සේ වරක ප්‍රකාශ කරනවා පුතග්ජනය උම්මන්තකයෝ කියලා. උම්මන්තකයෝ කියන්නේ මත්තුණු අය. උමතුෙන් ඉන්නේ. අයි පුතග්ජන සැපේට මත් වෙලා. තව බඩු බාහිර ආදී රැස් කරනවා. තව ගොඩවල් වැඩි කර ගන්නවා. ඒ තුල මත් වෙලා ඉන්නවා. බොහොම පුංචි බොළඳ සපතක්. පටු හීනයක්. බාහිර නැති දේවල් ඇති කරගෙන බාහිර දේවල් තියනවා කියලා බාහිර ගත්තට හැම ෂණේම හටගෙන නිරුද්ධ වෙන අනිත්‍යතාවයකයි මේ හැම දෙයක්ම මේ ප්‍රතිබිම්බවල මැවෙන්නේ. ඒක බාහිර තියනවා කියලා බාහිරින් හතරමහා භූත අල්ලගෙන හිටියට එතන එහෙම දෙයක් නැහැ. මුලාවක් විතරයි. හීනයක් විතරයි. ඔබ සැබෑ ලෝකෙත් දකින්නේ හීනයක් විතරමයි. එහි ඇත්තක් නැහැ. මේ දකින්න තියුණු නුවණක් ඕනේ. නැතිනම් ඔබ රැවටෙනවා නියතයි. ඔබ දුක් වෙන්නේ, හඬන්නේ, සතුටු වෙන්නේ හිතේ හැදුණු සිතුවිලි ඇත්ත කියලා හිතාගෙන. සිතේම මැවෙන භව චක්‍රයමයි සංසාර ගමන. වදින දෙයක් තියෙන තාක්කල්, වදින කෙනෙක් ඉන්න තාක්කල් සංසාර වන්දනාවේ වැඳ යන ගමන ඔබ නවත්තන්නේ. සංසාර භූමිය මාර භූමිය. සංසාර භූමිය මාර භූමිය ඇතුලේ
ඔබ ඉන්න තාක්කල් ඔබට උරුම වන්නේ දුකම පමණයි. මේ සිතමයි මායя. මේ සිත කියන්නේ සියල්ල තියනවා කියලා. ඇති බවට ගත්ත ගැනීමමයි මාර සංඥාව. සිත තියනවා කියලා කියනවා. ඒ නිසාම ඒව නැති වෙනකොට දුක එනවා. සිත තියනවා කියේ කවුද? තණ්හාව, ආසාව. ඒ කවුද? මායя, තණ්හා, රති, රඟ, මාර දුවරු. ක්ලේශ මාර, ස්කන්ධ මාර, අபிසංකාර මාර, මාර, දේවපුත මාර. මේ සේරම හිතමයි. සිත තුලින්ම දැක ගන්න මායя. මම ඉන්න තාක්කල් හිත හිස් වෙන්නේ මම කියන්නේ ස්ථිරයි කියන හැඟීමමයි. මම ඉන්න තාක්කල් හිත හිස් වෙන්නේ. හිත හිස් වූදාට මමක් නැහැ. මම කියන සිතුවිල්ලේ සත්‍ය දැකලා ඉන් මිදුණු දාටයි ශුන්‍යතා සමාපත්තිය හමු වෙන්නේ. ශුන්‍යතා විහරණයටපත් වෙන්නේ. අන්නේ දාටයි. අපි මේ සිතින් මිදුණු ශුන්‍යතා විහරණය ගැන කතා කරන්න ඕනේ. මේ සිත ගැනයි මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය. සිතමයි හැමදේටම මුල් වෙන්නේ. චිත්තේන නීයති ලෝකේ. සිතේම මුළු ලෝකෙම හැදෙන්නේ. සිත හැදෙන්නේ සලආයතන ලෝකෝ සලආයතන නිසාමයි. සිත කියන්නේ නැති දෙයක් ඇති කර ගැනීමමයි. තියනවා කියලා ගත්ත හැඟීම දෘෂ්ටිය පමණයි මම කියන්නේ. මම කියන සිතුවිල්ල දෘෂ්ටියක්, මායාවක්. හැබැයි ඒක අවබෝධ කරන්නේ කොහොමද? දැන් සිතින්මයි සිතේ මායාව අවබෝධ කරන්න වෙලා තියෙන්නේ. ඒක හිතන තරම් ලේසි නෑ. මොකද සිත නැති වෙනකොට සියල්ලම නැති වෙනවා. ශුන්‍යතාව විහරණයටයිපත් වෙන්නේ. ශුන්‍යතාවයයි ඉතුරු වෙන්නේ. මේ කතාව ඊටම ගැඹුරුයි. ඔබ ඉන්නවා කියන්නේ සිතමයි. සිත තියෙන කම්මයි ඔබත් ඉන්නේ. හැබැයි ඔබ නැති වෙනවා කියන තැන සිතමයි නැති වෙන්නේ. හැබැයි සිත නැති වුණු තැන එහෙමනම් සියල්ලම අවසానයි, ශුන්‍යයි. දැන් ඔබ කැමති වේද ඔබ නැති වෙනවට? ඒ කියන්නේ සිත නැති වෙනවට කැමතිද? නෑ නේද? මේ බුදුදහම කොයි තරම් ගැඹුරුද? ධර්මයේ කියන්නේ ඇත්තටම මේ සිතමයි. ධර්ම මාර්ගය කියන්නේ සිත අවබෝධ කරන මාර්ගයයි. නිවන කියන්නේ සිත නිවී යාමමයි. මේක අතිශයින් ගැඹුරුයි. නමුත් ඔබ මැරලා නෙමෙයි මේක අවබෝධ කරන්නේ. ඊටත් වැඩිය ගැඹුරු කාරණාව ඒකයි. ඔබ ජීවත් වෙනකොටම මේ ශරීරයේ තියෙනකොටම ඔබ මේ සත්‍ය අවබෝධ කරනවා. සත්‍ය අවබෝධ කරගෙන සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් නිවන් දකිනවා. අන්න එතනයි ඥානයක් තියෙන්නේ. ඥානය කියන්නේ සිත නෙමෙයි කියන්නේ. ඥානය කියන්නේ සිත වුණොත් ඥානයත් සිතත් සමගම නැති වෙන්න ඕනේ. ඥානය කියන්නේ සිහියයි නුවණයි. සිහියයි නුවණයි තව ටිකක් ගැඹුරින් ගැඹුරට වර්ධනේ වැඩුණු තැනයි අභිඥා කියන්නේ. සිත කියන්නේ එහෙමනම් ඒ විඥානයයි. සිත කියන්නේ විඥානයයි. එයමයි මායාව. මා රූප මංච විඥාන. සිතේ මේ සත්‍ය දකීම සිතේ සත්‍ය දකිනකොට සිත නැති වෙනවා. අන්න ඒතනයි ප්‍රඥාව තියෙන්නේ. සිතේ සත්‍ය දකිනවා කියන්නේ සිතේ සත්‍ය දකින්න තැන සිතේ අනිත්‍යයි දකින්නේ. මේ සිතේ අනිත්‍ය දකින තැන දුක්ඛයි මිදෙන්නේ. දුකයි නැති වෙන්නේ. දුක නැති වෙන තැන දුකක් කොයින්ද? දුක නැති වෙන තැන සාන්ත සුවයයි හමු වෙන්නේ. ඒ කියන්නේ නිවන් දකින තැන සාන්ත සුවයටපත් වෙනවා. ඒ කියන්නේ දුකෙන් මිදෙනවා.
දුකෙන් මිදෙන මඟ නිවන් දකින මඟයි. දැන් සිතට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ. දුකෙන් මිදෙන මඟ, සිතින් මිදෙන මඟ, අනිත්‍ය දකින්න තැන සාන්ත සුවයක් තියෙනවා කියලා. අනිත්‍ය කියන තැන සාමාන්‍ය මිනිස්සයා හිතන් ඉන්නේ අනිත්‍ය කියන තැන දුකයි තියෙන්නේ කියලා. නෑ, ඒක වැරදි. ඒක පෘථග්ජන පුහුදුන් මනසට තේරෙන්නේ නැතිකමයි තියෙන්නේ. ලෝකෝත්තර භූමිය තුල ලෝතුරු සුවයටපත් වෙන කෙනා ආර්ය භූමියේදී ඒ කෙනා දකින්නේ සිතේ අනිත්‍ය කියන්නේ බාහිර බඩු මුට්ටු වල අනිත්‍ය නෙමෙයි. බාහිර බඩු මුට්ටු වල අනිත්‍ය ගැනයි කතා කරන්නේ ලෞකික භූමියේ අනිත්‍ය කියලා. නමුත් ලෝකෝත්තර භූමියේ අනිත්‍ය කියන්නේ බාහිර බඩු මුට්ටු කැඩෙන බිඳෙන එක නෙමෙයි. ඒ දෙකක්. ලෝකෝත්තර භූමියේ අනිත්‍ය කියන්නේ මේ සිත හැදෙන තැනයි සිතයි අනිත්‍ය වෙන්නේ. සිතේ සත්‍ය ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපය දැක්කොත් සිත මිදෙනවා. සිත සිතින් මිදෙනවා. සිතයි අල්ලගෙන ඉන්නේ. එතන ආතතියක් තියෙනවා. එතන තියෙනවා අபிසංකරණයක්, තණ්හාවක්. නමුත් අල්ල ගැනීමයි උපාදානේ. ඒ ස්කන්ධයක්මයි අල්ලගන්නේ. වේදනා සංඥාමයි. නමුත් වේදනා සංඥා සංකාර විඥාන අල්ල ගැනීමමයි උපාදාන, ආතතිය, සිතේ බර, තද ගතිය, තණ්හාව. හැබැයි සියල්ලම එක මිටියටම ගැලවිලා යනවා. සත්‍ය දකින්න තැන. සත්‍යයි මෙතන වැදගත් වන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවට විද්‍යාවයි. අවිද්‍යාව ඝනාන්ධකාරයේ අතීතක් ඔබ ඉන්නේ දුක තුලමයි. ඒ කියන්නේ මෙරි මෙරි උපදින සසරක් ඔබ විසින් කර්මයක්, විපාකයක් හදාගෙන ඉන්නවා. නමුත් මේ සියල්ලකින්ම මිදෙනවා ඔබ සිතේ ඒ අවිද්‍යාව නැමැති නොදන්නකම නැමැති තැනට සියල්ල සත්‍ය දැන ගැනීම ඒ වෙනුවට සත්‍ය ආපු දිනට සත්‍ය ඔබේ සිත අවබෝධ කරපු දවසට සියලුම අවිද්‍යා ඝනාන්ධකාරේ මැකිලා යනවා. සත්‍ය කියන්නේ මහා ආලෝකයක්. ඒක මේ අවිද්‍යා අන්ධකාරයේ ඉන්න ලිම්මැඩියට ලිඳෙන් එළියට එන්න කැමති නෑ වගේ. එයා ඉන්නේ බයේ, බීතියේ. සිත බයයි මම නැති වෙයි කියලා. අතරම මේකේ ඇත්ත කතාව එහෙම දෙයක් වෙන්නේ නෑ. සිතේ තියෙන බීතිය නැති දෙයක් ඇති කර ගැනීම නිසායි. සිත කියන්නේම තියෙනවා කියන හැඟීමක්. නමුත් ඒකේ ඇත්ත හැඟීම ඇති වුණොත් නැහැ කියන හැඟීම, අනිත්‍ය හැඟීම, ඒ කියන්නේ බඩු මුට්ටු ඒවා නෙමෙයි. මේ සිත ගැනයි කතා කරන්නේ. සිතේ සත්‍ය සිත අවබෝධ වෙනකොට සංකිතේ නිබ්බිදාය. අවබෝධයෙන් සියලු ආතතීන් විඳෙනවා. උපාදානේ තියෙන තද ගතිය, ආතතිය විඳෙනවා. ඒ නිස්සරණය තුළ මේ අත්හැරීම තුළ ඒ සිතින් අත්හරින්නේ, සිතයි අත්හරින්නේ. ඒ නිස්සරණය කියන්නේ සිත අත්හැරීමයි. ඒක ඊටාම ගැඹුරුයි. සිත හැදිලා තියෙන ආකාරය දකිනකොට මේ සිත මේ මොහොතේම හැදෙනවා. මේ මොහොතේම එන අරමුණයි සිත කියන්නේ, වෙන දෙයක් නෙමෙයි. මේක හොඳින් ලියාගෙන යනකොට තමයි Tamanට දැනෙන්නේ මේ මොහොතේ මේ දැන් එන අරමුණ පමණයි තියෙන්නේ. හැබැයි ඒකේ ක්ෂණේම සත්‍ය දකින්නකොට නැති වෙනවා. එතකොට වෙන්නේ ඒ අරමුණේ සත්‍ය දැකීම තුළ ඒ අරමුණේ අල්ල ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. අත්හැරීම සිද්ධ වෙනවා. අන්න එතනයි විරාග නිරෝධයක් තියෙන, අවශේෂ විරාග නිරෝධයක්. නිර්වශේෂ විරාග නිරෝධයට යන්නේ අන්න එතනයි. අවශේෂයේ ඉතුරු වෙන්නේ උපාදානයෙන් නිසායි. එතන තියෙන ඔබ මෙරි මෙරි කතා කරන දුක තියෙන සසරයි. නමුත් එක්ෂණික සිත මේ මොහොතේම අටගෙන නිරුද්ධ වීම දකින්න කෙනා
මේ මොහොතේම හටගන්න මේ සිත් පරම්පරා සසරක් දකිනවා. අනිතන සංසාරයක් තේනවා. සිත ගැට ගැසී ඇති වුණු චිත්ත වීති සිතුවිලි වැල්. එතනයි තියෙන එක්ෂණික උපත මේ මොහොතේම හැම සිතක්ම ඇති වෙනව නැති වෙනව. එච්චරයි. මෙතන වෙනම මරණයක් නැහැ. වෙනම ඉපදුණු කෙනෙක් ඉන්නවා. ශරීරේ පොළවට පස් වෙන දවසක් තියෙනවා. ඒක මරණයක් වෙන්නේ නැහැ. ඒ මුතකලාබරේ කියන්නේ ඉපදුණු ශරීර කූඩුව පොළවට පස් වෙන කතාවක් අල්ලගෙනයි පෘථග්ජන භූමිය තියෙන්නේ. නමුත් ලෝකෝත්තර භූමිය, ලෞතර භූමියේ ඒ මුතකලාබරේ එහෙම නැත්නම් ශරීරේ නෙමෙයි මේකේ සිතයි මේ සියල්ලටම හේතුව කියන එක දකිනවා. එතරින් මිදුණු තැන නිවන් සුවයටපත් වෙනවා. හැබැයි ඒක මැරලා වෙන එකක් නෙමෙයි. මේක මේ මොහොතේ මේ සිත දකින්න දවසට විතරයි වෙන්නේ. ඒ තාක්කල් මේක වෙන්නේ නැහැ. ඒක නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් මරුණාන් පස්සේ නිවන් දකින්නවා කියලා ඒක වෙන්නේ නැහැ. ඒකේනා මේ මනුස්සාත්මයක් ලැබලා මේ බුද්ධෝත්පාද කල්පයක ඉපදිලා මේ සත්‍ය දේශනා කිරීමක් තියෙනවා න ะ ඒකයි සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ මේ බුද්ධ සිත මේ මොහොතේ මේ බුද්ධක්ෂණේ දකින්න ඕනි. ඒ දැක්කොත් ඒ කෙනා දකින්නේ සිත නැති තැනයි බුදු සිත. බුද්ධක්ෂණය. අනේ දකින්න කෙනයි මිදෙන්නේ. සියල්ලෙන්. එයා භව නිරෝධයකට එනවා. නැවත භවයක් සකස් වෙන්නේ. භවයේ මේ මොහොතේ පොත දකින්නවා නම් පොත දැකීමයි භවය. මේ මොහොතේ පොතේ සත්‍ය දකිනකොට පොත කියලා දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඒක පෙරමතකේ සම්මුති ප්‍රඥප්තිය නම් ඒක බාහිරට එකතු වෙන්නේ නැහැ. බාහිර පොත් කියලා දෙයක් නැහැ. පොත කියන්නේ මම පොත කියලා. අපේ පෙරමතක සම්මුති ප්‍රඥප්ති වලින් එකතු කරපු දේ අපි බාහිර තියනවා කියලා ගත්ත ඒ හැඟීම ස්ථිරයි කියන හැඟීමයි සිත කියන්නේ. හැබැයි සිත නැති වෙනවා. මේකේ ඇත්ත දකිනකොට මේ මොහොතේ මේ එක්ෂණික මේ මොහොතේන අරමුණේ ඇත්ත දකින්න ඕනේ. අන්න එතනයි නිවන තියෙන්නේ. එතන දකින්න තැන එතන නැති වෙනවා. ඊගව සිත උපදිනකොට මේ සිතේ ඉතිරියක් නැහැ. මේ සිත ඉපද නිරුද්ධ වෙලා ඊගව සිත අට ගන්නකොට මෙතන මේ සිත නැති තැන ශුන්‍යතාවයට එනවා. බුද්ධක්ෂණයට එනවා. එතනයි බුදු සිත තියෙන්නේ. නිර්වශේෂ උපාදානයටත් ලක් නොවන තැනයි බුද්ධක්ෂණයේ තියෙන්නේ. උපාදානයේ මිදුණු සීලයයි ආර්යකාන්ත සීලය. මෙතනයි ආර්ය භූමියට ප්‍රවේශ වෙන තැන. මෙන්න මේ එන අරමුණ එක්ෂණික සිත දකින සීලයයි ආර්ය වරු රකින්න සීලය. ඒ දැකීමයි එනේන සිත දකින්න එකයි ශ්‍රමණ වෙන තැන. අවසමණෙක් වෙනවා. එතන එකේනා මේ සිත මෙහි දකින මේ සත්‍ය දකින්න තැන ඒකේනා අර බ්‍රහ්මචාරී ජීවිතේ මේ කෙනාගේ මෙතනින් මේ කෙනා මේ සිතේ සත්‍ය දකින්නවා නම් කෙනා අබ්‍රහ්මචාරී ඒ කෙනාගේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා. කියන්නේ මෙන්න මෙතනයි. ඒ බ්‍රහ්මචර්යය අවසන නිවන කියනවා කියන්නේ මේ සිත දකින්න එකමයි බ්‍රහ්මචර්යාව. ඒ තුළයි නිවන ස්පර්ශ වෙන්නේ. මේ කොයි විදිහට කතා කරත් දැන් ඔබට සම්මුතිය තුළ කතා කරන දැන් අපි කතා කරන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිණිසම මේ සිත දකිනවා නම් එතනින් මිදෙනවා නම් එතනයි මේ ශාසනය තියෙන්නේ. එතනයි බුද්ධ ශාසනය තියෙන්නේ. එතනයි ලෝකෝත්තර සිත් තියෙන්නේ. එතනයි ලෝකෝත්තර සමාධිය හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපි කතා කරන ලෞකික භූමිය තුළ අපි කතා කරන ඒ ධ්‍යාන පිරිහෙනවා. ලෞකික ධ්‍යාන. නමුත් ලෝකෝත්තර ධ්‍යාන කවදාවත් පිරිහීමක් වෙන්නේ ඒ සත්‍ය දැකලා මිදෙන නිසා. සෝවන් මාර්ගඥාන, සෝවන් ඵල ඥාන මේ ඥාන කියන්නේ
මෙතන සිත මිදෙන තැන ඥානයයි තියෙන්නේ. සකදාගාමි මාර්ගඥාන, සකදාගාමි ඵල ඥාන, අනාගාමි මාර්ගඥාන, අනාගාමි ඵල ඥාන, අරහත් මාර්ගඥාන, අරහත් ඵල ඥාන. මේ සියල්ලම තියෙන ස්කන්ධය උදේ දැකීම තුළයි. ඒ කියන්නේ මේ ක්ෂණික සිත දැකීම තුළයි. හැම ක්ෂණයක් පාසා ඇති වෙන ඒ හැම අරමුණක්ම සත්‍ය දැකලා මිදෙන තැනයි. ඒ එන නිමිත්තේ සත්‍ය දැකලා මිදින නිසා එතන අනිමිත්ත සමාධියයි උපදින්නේ. ඒක සත්‍ය දකින්න එක නිසායි සවිතක්ක සවිචාර සමාධියක් වෙන්නේ. ඒකයි ලෝකෝත්තර සමාධිය කියන්නේ සෝවාන් මාර්ගඥාන, සෝවාන් ඵල. ලෝකෝත්තර සමාධිය සෝවාන් ඵලයි. ඉතින් ලෝකෝත්තර සිත් දකින්න ඕනේ. ලෝකෝත්තර සමාධිය පිරෙන්නේ නැහැ. ලෞකික සමාධිය පිරෙන්නේ. ඊටාම ගැඹුරුයි කියපු තැන සිහෙන් නුවණින් දකින්න ඕනි තැනක්. එතකොට දැන් පැහැදිලි ඔබට අපි මේ සිතින් මිදුණු ශුන්‍යතා විහරණය ගැන ඇයි මෙහෙම ගලපගෙන ආවේ? ආර්ය ප්‍රතිපදාවේ තුන්වෙනි අධීර කොටසේදී අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ මේ ශුන්‍යතාවේ සිත මිදෙන තැනයි. එහෙමනම් ඊට කලින් අපි මේ මනසත් සතියත් මොහතත් අනිමිත්ත සමාධියත් ගැන තව පොඩ්ඩක් කතා කරනොත් හොඳයි කියලා හිතෙනවා. මෙතන ඔබට හොඳින් ලියෙන්න ඕනි තැනක්. සැකයක් ඉතුරු නොවන තරමට පිරිසිදු කරගන්න ඕනි තැනක්. මොකද මෙතන ලෝකෝත්තර භූමියත් ලෞකික භූමියත් අතර සංදිස්ථානයි. මේ සිතුවිලි මොනවද? සිහිය කුමක්ද? එහෙම නැත්නම් විඥානය කියන්නේ කුමක්ද? ඥාන කියන්නේ මොනවද? අපි දැන් මේ විදිහට මේ වචන බොහොම ලියාගෙන කතා කරන්නේ. නමුත් වැදගත් වෙන්නේ මේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබට ඔබගේ සිතෙන් මිදෙන පිළිවෙලයි, වැඩ පිළිවෙලයි. අපි බලමු මනස හා සිහිය ගැන. ඇත්තටම මනස නිර්මාණය වෙලා තියෙන්නේ භාෂාවත් එක්කයි. භාෂාව තියෙන්නේ ද්විත්වයක් නිසායි. භාෂාවක් නැතිව මනසක් සකස් වෙන්නේ. ඇත්තටම අපි හිතන්නේ භාෂාවෙන්මයි. සිතුවිලි නගන්නේ භාෂාවකින්මයි. අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ රළු සියුම් හොඳ නරක අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රනීතාවා සන්තිකේවා මේ කතා කරන්නේ 11 ගොඩවල් රළු සියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ හොඳ නරක මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධේ දැන් අපි එකක් ගත්තොත් වේදනාව ගත්තොත් අතීත වේදනාව අනාගත වේදනාව හීන ප්‍රනීත දුර ළඟ රළු සියුම් සංඥාව ගත්තත් වේදනාව ගත්තා ස්කන්ධ ගත්ත මේ ගොඩවල් විදිහට අපි පෘථග්ජන භූමිය තුළ සිතක් උපදින්න හේතු වෙලා තියෙනවා. මේ රැස්වීමක් තියෙනවා. බාහිර දෙයක් තිබ්බොත් ඒ දෙයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක ආස වෙනවා, එක්ක හිසියුම්, එක්ක ඊන, එක්ක ප්‍රණී. දැන් මේ ද්විත්වයක් නිසායි මේ සිතුවිලි ගලන්නේ. මේ ද්විත්වය හැදෙන හැටි නිසායි මේ සිතක් සකස් වෙන්නේ. සිතක් පහළ වෙන්නේ මේ ඒකයි බුදුන් වහන්සේ මෙතන 11 ආකාර ගොඩවල් පෙන්නන්නේ. මේ භාෂාවක් හැදිලා තියෙන්නේ අන්නේ 11 ආකාර ගොඩවල් නිසායි. වෙන ආකාරයකින් අපි කිව්වොත් 11 ආකාර ස්කන්ධ ගොඩවල් කියන්නේ උපාදාන කරගෙන අපි කතා කරන්නේ භාෂාවකින් ඒ ගැන. හින දකිමිනුත් අපි කතා කරන්නේ භාෂාවකින්මයි. එවනම් අපි හිතන්නේ භාෂාවකින්. නාමය නම් කරගත් සම්මුති ප්‍රඥාප්ති භාෂාව මතයි රඳාපවතින්නේ. භාෂාව මතයි හැදෙන්නේ. එනම් රූපේ අපි නම් කරන හැඩතලය ඇත්තටම මනස සම්මුති ප්‍රඥාප්ති වැඩ කරන හැම වෙලාවෙම මනස වැඩ කරන හැම වෙලාවෙම
කේන්ද්‍ර වෙලා තියෙනවා මෙන්න මේ කියන සම්මුති ප්‍රඥාප්ති. මමත්වයේ කේන්ද්‍ර වෙලයි තියෙන්නේ. ඇයි එතන අන්ත දෙකක් තියෙනවා. එතන දෙයක් තිබ්බොත් මෙතන ඒ දේ දකින්න කෙනෙක් ඉන්නවා. එහෙම වුණොත් තමයි ඒක දකින්නේ මම. මං ඒකට කැමතියි. මං ඒකට අකමැති. ඒක හොඳයි. ඒක නරකයි. මේ අන්ත දෙකක් නිසායි භාෂාව වැදෙන්නේ. ඒක නිසා උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ භාෂාවක් හැදෙනවා. මනසට ඕනි ස්ථිරත්වයේ. ඇයි නැති දෙයක් ඇති කර ගැනීමයි මනස කියන මායාවක් තියෙන්නේ. මනස කියලා දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. මනස කියන්නේ දෘෂ්ටියක් මායාවක්. ඒ මායාව හැදෙන හැටි අපි මේ කතා කරන්නේ. ඒ තියනවා කියන ගත්ත හැඟීමයි මනසක් උපදින හේතු වෙන්නේ. ඒ හැඟීමක් විතරයි. හැබැයි ඒක තමයි බලගෙන්විලා තියෙන්නේ. එමය මායාව. මමත්වේ ස්ථිර කරගෙන තියෙන හැඟීමයි සිත කියන්නේ. නමුත් ඒ නිසාමයි මේක මරණයක් තියෙන්නේ. ඇයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. ස්ථිර දේවල් ලෝකේ නැහැ. ඒක මෙන්න මේ සත්‍ය ලෝකෙට එලි කරන්නේ බුදුදහම තුළයි. ධර්මයේ තුල පෙන්වන්නේ සත්‍ය මේ සිත ගත්ත දේ මායාව කියලා. ස්ථිරයි කියන හැඟීම. නමුත් එහෙම දෙයක් ලෝකේ නැහැ. ඒ නැති බව දැකීමයි එතකොට ධර්මයේ දකින්න කියන්නේ. ඒ නැති බව දැකීමයි අනිත්‍ය දකින්න කියන්නේ. අනිත්‍ය කියන්නේ බාහිර බඩු මුට්ටු වල කැඩෙන බෙදෙන එකක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ මේ සිත තියනවා කියලා ගත්ත හැඟීම මායාවක්. ඒ මායාව සත්‍ය දැක්කනකොට ඒක අනිත්‍ය වෙනවා. එතකොට ඒ සිත සත්‍ය දැකලා සංකිතේ නිබ්බිද අවබෝධය තුළින් තමයි අර ඥාන උපදින්නේ. දැන් මේක දකින්නේ ඥානකින්. එතන අටි කැඹුරුයි. හැම සිතුවිල්ලකම තියෙනවා අන්තයක්. ඇත නැත කියන කෙලවරක්. අන්තයක්. ඒ නිසාම මනස කන්න ගියත් කෙලවරක් හොයනවා. මේ මනසේ ස්වභාවය ඔබ දකින්න ඕනේ නුවණින්. කන්න ගියත් කෙලවරක් හොයනවා. වැඩක් කරන්න ගියත් ඒක ඉවර වෙන්නේ කොයි වෙලාවද කියලා බලනවා. නිවන් දකින්න ගියත් ඒකේ කෙලවරක් හොයනවා. මනසට ඕනේ හැමතිස්සෙම කෙලවර. මොකද මනස හැදිලා තියෙන්නෙම ස්ථිරයි නැති දෙයක් ස්ථිර කර ගැනීම. ඒ නිසා මනස ඉන්නේ බයෙන්. මනස හැදිලා තියෙන්නෙම බීතියක් මුල් කරගෙනයි. ඒකයි ත්‍රාසයේ බීතිය කුතුහලය කියලා දෙයක් මේ මනසේ තියෙන්නේ. මනස හැදිලා තියෙන්නෙම මනසේ ඉන්නේ බීතිය. ඇයි මේ එහෙම දෙයක් නැහැ. ඒක නිසා මනස දන්නවා දැන් නැති බව. මනස බයයි නැති වෙනවට. ඒක නිසා මනස මරබියේ හැමතිස්සෙම ඉන්නේ. සත්තු මිනිස්සු දෙයියෝ ඔය කතා කරන සම්මුති ලෝකයේ සියලුම ස්කන්ධ වලින් හැදුණු සියලුම සත්ත්ව ඉන්නේ එම. දැන් ස්කන්ධයෙන් හැදලා තියෙන දැන් ඔබ කතා කරන සම්මුතිය කතා කරන දේවල් තියෙනවානේ. ඔය දිව්‍යෝ, පෙරේතයෝ, මාරයෝ ඔක්කොම ඒ සේරම එකයි. ඒ සේරම තුළ මරබිය තියෙනවා. ඒකට හේතුව ස්කන්ධය. මේ සංකල්ප මේවා ඔක්කොම සිතුවිලි. නමුත් මේ ගත්තාම මනසට සිතුවිල්ලක් පමණයි. මනසට මේ සියල්ල සංකල්ප පමණයි. මනස විසින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති පමණයි. ඇත්තටම ඔබ ඇත්තට මුණුදුන් දවසට තේරෙන්නේ මේ මනස කියන හැම එකම හීනයක්. මායාවක්. ඒකයි ඔබ වහලෙක් වෙලා ඉන්නේ ඔබේ මනසේ. මනස කවදාවත් ඒ පරම සත්‍ය නෙමෙයි. මනස කියන්නේ ඔබව අමාරුවේ දාන කෙනා. ඒකයි හිතමයි මායя කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ ගයාශීෂී බෝධි මූලයේ මාර්සෙන් দমনය කරන්නේ කොහෙවත් ගිහලා යුද්ධ කරලා නෙමෙයි. තමන්ගේ හිත සමගයි. යමෙක් අවබෝධ කරගත්තොත් මායя මේ හිතමයි කියලා එයා කවදා හරි මාර යුද්ධයක් කරනවා කියන්නේ මේ හිත සමග යුද්ධ කරොත් තමයි නිවන් දකින්නේ. එහෙනම් මේ හිත සමග කරන යුද්ධයයි අපිට මේ දුක ගේන්නේ. ඇත්ත. ඒකයි ඇත්ත. හැම සිතුවිල්ලකම තියෙනවා අන්තයක් කියලා කිව්වා. ඇත නැත කියලා කෙලවරක්. අන්තයක්. ඒ නිසාම මනස අපි කිව්වා හැම දෙයකම කෙලවරක් හොයනවා කියලා. මැරෙන්න ගියත් කෙලවරක් හොයනවා. කොයිද ගියින් ඉපදෙන්නේ කියලා හොයනවා. ඒ බියට මේ මනසේ ස්වභාවය අන්තයක් හොයන එක. ඒක නිසාම
නිවන් දකින්න ගියත් මනසට ඕනි ඉක්මනට නිවන් දකින්න. මනසට ඕනි කෙලවරක්. නමුත් මේ ධර්මයේ තියෙන්නේ කොතනද? කෙලවරක් නැහැ. එතන තියෙන්නේ මොහත පමණයි. අන්තයක් නැහැ. මේක දකින්න අමාරුයි. ඒකට හේතුව මේ මනසින්නේ හිතන්නේ. දැන් මනස අවබෝධ කරන්න යන්නේ. දැන් මනසට කෙලවරක් ඕනේ. දැන් කෙලවරක් ඕනි කරන මනසෙන් කෙලවරක් නැති එක කොහොමද අවබෝධ කරන්නේ? කොයිතරම් අමාරුද මේ දේ. බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ මහණෙනි අස්වලෝමයක් 100ක් කඩකට පැලෙන විදිනවා කියන එක මහණෙනි මම විශ්වාස කරනවා. හැබැයි මහණෙනි මේ ධර්මය අවබෝධ කරනවා කියන එක නම් ලේසි නෑ. බුදුන් වහන්සේ පුදුම විදිහට උපමා පෙන්නනවා මේ මනස අවබෝධ කරන එක තියෙන ගැඹුරු කම පෙන්නන. ඔබට ධර්මයේ හොඳින් තව පරිශීලනය කරනකොට මේවා ගොඩාක් දකින්න ලැබෙ මේ උපමා ගොඩාක් බුදුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මනස ඉන්නේ අසහනෙන් තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ. ඊළඟ එක හොයනවා. අතෘප්ති කර මනසක් අපට කියන්නේ සත්‍යයක් නෙමෙයි. අතෘප්ති කර මනසේ ස්වභාවය තමයි අර ඊළඟ එක හොයන එක. මනස පිළිගන්නේ ඊළඟට වෙන දේ. මනස කියන්නේ මමත්වයනේ. දැන් ජීවිතේ කෙලවර මරණයනේ. නමුත් මනස ඒක පිළිගන්නේ. හොඳට බලන්නකෝ. දැන් මරුණාම එතනින් ඉවරයි කියලා හිතනොත් මොකද වෙන්නේ? දැන් ඇත්තටම දැන් රහතන් වහන්සේගේ ස්වභාවය බලන්න. දැන් රහතන් වහන්සේගේ ස්වභාවය සාමාන්‍ය පෘථග්ජන අපි සම්මුතිය තුළ කතා කරනවා නම් කෙනෙක් මැරෙනවා. නමුත් රහතන් වහන්සේගේ මරණින් මත්තේ කතාවක් නැහැනේ. ආයි සසර කතාවක් නැහැනේ. ඉවරයිනේ. මොකද්ද මේ කතාව? ඔබට දැන් තේරෙන්නේ නැද්ද? මනස හොයනවා මැරුණට පස්සෙත් ඊගාව එක. හැබැයි මනස නැති විනුතාට තමයි තේරෙන්නේ ඊගාව එකක් නැති බව. ඔන්න ඕකයි ගැඹුරුම තැන. බලන්න එක කොයිතරම් ගැඹුරුද කියලා. දැන් ඔබට මනසක් තියෙනවා. ඔබ මනසට දැන් වහලෙක් වෙලා ඉන්නේ. ඔබ වහල් වෙලා තියෙන්නේ ඔබේම හිතට. ඔබ හිත කියන විදිහටයි කරන්නේ. දැන් ඔබේ හිත ඔබට කියනවා මරණයන් මත දෙයක් තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකේ බෙහිතේ දෘෂ්ටිය තියෙන තාක්කල් ඔබට දෙයක් තියෙනවා. ඔන්න ඔතනයි මේ ශක්තිය ජෙනරේට් වෙනවා කියලා අපි කිව්වේ. එතන අපි කිව්වේ මේ විඥානය මෙතන නැත්තම් මෙතන ළමයි කතාව රහස තියෙන්නේ. මේක හරි ගැඹුරුයි. උපාදානයේ ඇති උටයි මම නැවත උප්පත්තියක් පනවන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි උපාදානයක් නැති උට මම උප්පත්තියක් පනවන්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේට උපාදානයක් නැහැ. නැවත තියෙනවා කියලා ගැනීමක් නැහැ. නිර්වශේෂ විරාග නිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඉතිරියක් නැහැ. එතනින් හැම සෙනෙ මේ සෙනෙන් ඉවර වෙනවා සිත. නැවත ඉතිරියක් නැහැ. දැන් මනස කියන්නේ මමත්වේ. ජීවිතේ කෙලවර හොයන්නේ මමත්වේ නිසා. ජීවිතේ කෙලවර මරණය කියලා කිව්වට මනස ඒක පිළිගන්නේ නැත්තේ ඒකයි. ඒ දෘෂ්ටිය තියෙන තාක්කල් ඔබට කෙලවරකුත් නැහැ. ඊළඟට වෙන දේ හොයනවා. මැරිලා කොහෙද ඉපදෙන්නේ කියලා හොයනවා. ඉතින් ඉන්නේ අසහනේ, සැකෙන්, බයෙන්, බීතියෙන්, කුතුහලයෙන්. ඇයි මරණයට පස්සේ වෙන දේ ගැන හිත. ඒ නිසාම නැවත ඉපදෙනවා. එමයි අවිද්‍යාව. ඊටාම ගැඹුරුයි. නමුත් සත්‍ය නම් සත්‍යමයි. දැන් මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙන්නේ මනස නැති තැන කොහොමද තියෙන්නේ කියලා. දැන් අපි බලමු සතිය, සිහිය ගැන. සතියට කාලයක් කියලා එකක් නැහැ. මේ මොහොත විතරයි තියෙන්නේ. ඒ මොහොතේ සිහියෙන් ඉන්නවා එච්චරයි. සතියේ තියෙන්නේ මේ මොහොතේ විතරයි.
මේ දැන් ආපු අරමුණ සිත එපමණයි. එය සත්‍ය දැක්කා. ඒ සිතේ සත්‍ය දැක්කොත් ඒක බාහිරත් නෙමෙයි, තමන්ගේ හිතින් හදාගත්ත සම්මුතිය. ඒවත් අතීතයෙන් එන්නේ. එතකොට සිතේ බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. අතර පොත කියලා දෙයක් සිතිනුත් හම්බ වෙන්නේ නැහැ. ඒතර බාහිරිනුත් මිදිලා, රූපේනුත් මිදිලා, නාමෙනුත් මිදිලා, ඇතුළෙනුත් මිදිලා. එතකොට මොකද වෙන්නේ? ඒකට බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ලෝකෙන් මිදිලා. එතකොට හිතිනුත් මිදිලායි බාහිර ලෝකේ තියෙනවා කියන්නේ හිතේ ඒකත් බරුවක් වෙනවා හිතිනුත් මිදිලා. දැන් මේ කෙනාට තියෙන්නේ ශුන්‍යතාවයයි. ඒකයි ශුන්‍යත චේතෝ විමුක්තියක් බුදුන් වහන්සේ කතා කරන්නේ. ඒ මොහොත විතරක් තියෙන්නේ. ඒ මොහොත විතරයි. හැම මොහොතෙම මේ මොහොත විතරයි. ඒකයි මේ සිතින් මිදුණු තැන ඉතිරි වෙන්නේ මොහොතයි කියවේ. දැන් වලාකුළු හඹාගෙන ආවට පොඩි පොඩි වලාකුළු එකතු වෙලා විවිධාකාර හැඩතල මැව්වට ඒවත් නැවත විසිරීලා ගියාට මෙව දිහා බලාගෙන ඉන්න අවකාශය වෙනස් වෙන්නේ නැහනේ. අවකාශයේ වලාකුළු වලට රිංගන්නෙත් නැහනේ. අන්නේ අවකාශය තමයි උපමාව උපමේය මේ සිතුවිලි තමයි ඒ එනේන හැඩතල වලට එක එක ඒවා හිතා ගන්න එක දෘෂ්ටිය. නමුත් ඒ සිතුවිලි වලට අවකාශය රිංගන්නේ නැහැ. කියන්නේ මොහොතට අවදිව කෙනා මොහොත තුල ඉන්නවා කියන්නේ අර අවකාශය වගේ. ඒ දිහා බලා ඉන්නවා. අන්න එතන ඥානෙ තියෙන්නේ. සත්‍ය දකිනවා. මොහොත පමණයි. හැම දෙයක්ම වෙන්නේ මේ මොහොතෙමයි. ඒ මොහොත සිහියෙන් ඉන්නවා එච්චරයි. සතිය තියෙන්නේ මේ මොහොතේ විතරයි. සතියට තියෙන්නේ එකම ආදරණීය ස්වභාවයක්. ඒක හොඳ නරක ලොකු පොඩි එහෙම දේවල් නැහැ. අන්ත නැහැ. සතිය තුළ අන්ත නැහැ. එතන මොනවද එතකොට තියෙන්නේ? මහා ආදරයක්. එකම ආදර ස්වභාවයක්. එතන තියෙන්නේ. එකම කතාවක්. මොහොත පමණයි. ඒට කුමක් ආවත් එකම කතාවයි. මනසට තියෙන්නේ මම කරන ආදරයක්. මනස විසින් කරන ආදරය, අප සම්මුතිය තුළ කතා කරන ආදරය, මම කරන ආදරයක්. කෙනෙක් ඉන්නවා. මමත්වයේ පදනම් වූ ආදරයක්. හැබැයි මනස විසින්ම ලෝකෙ මවලා මනස විසින්ම සිහිනයක් දකිනවා. මනස වටේ යන අපි දකින්නේ සංකල්පයක් විතරමයි. එහි සත්‍යයක් නැහැ. හොඳ නරක කියන්නේ පෙර සංඥා නිසාම ඇති කරගත්ත දෙයක්. දිත්වයකට කොටු මනසට දිත්වයක් තියෙනවා. හොඳ නරක, දිව්‍ය ලෝක, අපාය මනසෙම මායාවක් පමණයි. ඒ මනසින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්තියක් පමණයි. සිතේ ඝනත්වයේ වැඩි අයට නිවන් දැකීම ලේසි නෑ. සිත කියන ලෙස සිතේම වහලෙක් වෙලා සිතට ඕන විදියට නටන කෙනෙකුට, සිතට වහලුණු කෙනෙකුට සිතින් මිදෙන එක ලේසි නෑ. බරට චින්තනය භාවිතා කළා කියලා සිතින් මිදීමක් නම් වෙන්නේත් නෑ. සිතත් පවතින කල් එයාට සංසාරයක් තියෙනවා. දැන් කෙනෙක් හිතනවා මේ හොඳට පොත් පාඩම් කරලා 84000 ත්‍රිපිටක කටපාඩම් කරලා නිවන් දකින්න පුළුවන් කියලා. එතන තියෙනෙත් මනසමයි. එතනත් එයා ඉන්නේ අන්තවල. එයාට නිවනක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මහා උගත් බුදුන් වහන්සේ කියන්නේ තුච්ච පෝටිල කියලා. පෝටිල භික්ෂුන් වහන්සේ ඔබ දන්නවා බුදුන් වහන්සේ තුච්ච පෝටිල කියලා 7 වතාවක් කියනවා. ජේතවනාරාමයෙන් එළියටම යවනවා. නමුත් පෝටිල භික්ෂුන් වහන්සේගේ ගෝලය රහත් වෙලා. නමුත් පෝටිල භික්ෂුව අර දැනුම කරේ තියාගෙන ඉන්නවා. මන් තමයි දන්නේ. මන් තමයි මෙතන ප්‍රධානිය. අනිත් ඔක්කොම මගේ ගෝලයෝ. අන්න තුච්ච පෝටිල. ඒක නිසා දැනුම තිබ්බට සිතෙන් මිදෙන්නේ ඒ සිතමයි. සිතෙන් මිදෙන්න නම් ඒ දැනුම අස් කරන්න වෙනවා. ඒක ඊටාම අසීරුයි. Taman දන්නවා කියලා ගත්ත තැන තියෙන දැනුමක් නම් අන්න එතනයි අසීරුව තියෙන්නේ. හැබැයි සත්‍ය දැනගත්තොත් එයා දන්නවා මේක දැනුමක් කියලා. එයා දන්නවා මොහොත කියන්නේ කිසිම දෙයක් නැති තැනක් කියලා.
සිතත් පවතින කල් එයාට සංසාරයක් තියෙනවා. සිතින් මිදුණු තැන ශුන්‍යතා විහරණය හමු වෙනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා අතීතා සිතින් මිදීම නම් ලේසි නෑ. ද්වේතාවේ තියෙන තාක් මම ඉන්නවා. විඥාන මායාවන් මවනවා. ඒ තාක් සිත ශුන්‍ය වෙන්නේ. දිත්වයක් ඇතුලේ ක්‍රියාත්මක වීමමයි සංසාරය කියන්නේ. සිතවිලි බාහිරයි එකතු කරමින් භවය සාදමින් යන භව ගමන භවය හා බැඳුණු භව කතර භව සංසාරේ දිගින් දිගටම හදාද යනවා. සසර හදාන්නේ මේ මොහොතේමයි, මේ දැම්මයි. සසර කියන්නේ තියෙන එකක් නෙමෙයි. මේ මොහොතේන සිත බාහිර තියනවා කියලා ගත්ත නිසාමයි සසරක් ඇදෙන්නේ. හැබැයි එහෙම දෙයක් නැති බව සිතේ සත්‍ය දැක්කොත් සසරක් යට හැදෙන්නේ. සසර කියන්නේ පවතින දෙයක් නෙමෙයි. අපි හදාගන්න දෙයක්. පෘථග්ජන දෘෂ්ටිය තියෙන තාක්කල් ඒ දෘෂ්ටිය තුළ පුදුන් මනසේ ස්වභාවය සසරක් තියෙනවා. අන්තයක් තියෙනවා. වඳින දෙයක් තියෙන තාක්කල් වඳින කෙනෙක් ඉන්න තාක්කල් සංසාර වන්දනාවේ වැඳ වැඳ යන ගමන නවත්තන්නේ. සංසාර භූමිය මැවෙන්නේ ඔබ මම ඉන්න තාක් පමණයි. ඒ තාක්කල් ඒ හා බැඳුණු ආත්ම තණ්හාව එනම් මායя ඔබත් එක්කම ඉන්නවා. ඔබ මායяමයි, මායя ඔබමයි. ඔබ තුල මායяව ඔබ දැක්කොත් ඔබ මාර යුද්ධයක් කරනවා. අන්න එදාට ඔබ නිවන් දකිනවා. යමෙක් කියනවා නම් මම හිත හිස් කළා කියලා කවුරු හරි කියනවා නම් ඒකත් සිතේම හදාගත්ත සිතුවිල්ලක් විතරමයි. ශුන්‍යතාවක් එහි නෑ. මම ඉන්න තාක්කල් මම හිත හිස් කරා කියලා කියන්න බෑ. ඒ මම ඉන්නවා. ඒක සිතුවිල්ලක් එහෙමනම්. මම කියන සිතුවිල්ලෙන් මිදුණු තැනයි ශුන්‍යතා සමාපත්තියටපත් වෙන්නේ. ශුන්‍යතා විහරණයටපත් වෙන්නේ. ඒ ශුන්‍යතාවේ කිසිවෙකුට අයත් නැහැ. හරියට සබා දහම වගේ. ශුන්‍යතාවයේ බවට පත්වීම ශුන්‍ය වීමයි කියන්නේ දෙකක්. මේ සිතේ සියනවා සිත තියේදී සියල්ල ශුන්‍ය වෙනවා කියනවා නම් එතන තියෙන්නේ සිත තියලා සිත නැති වෙලා නැහැ ශුන්‍යතාවයටපත් වෙලා නැහැ. ඉතින් මේ විදිහට අපිට ගොඩාක් දේවල් ඔබට තේම පැහැදිලි කරගෙන යන්න පුළුවන්. සත්‍ය දැනගත් කෙනාට දකින හැමදේම සත්‍ය පේන්න ගන්නවා. ඇත්තටම මෙහි ඇත්තේ අනිත්‍යතාවම පමණයි. වර්තමානයේ තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්මයි. වෙනස් වීමමයි. ඇති වෙන නැති වෙන උපාද භංගය උදේවැ ඥානෙ අන්න එතනයි කෙනෙකුට සකස් වෙන්නේ. මෙතන තියෙන ගැලීමක්. ගැලීම නිසාමයි ගඟ හමු වෙන්නේ. හැමීම නිසාමයි සුළඟ හමු වෙන්නේ. ජල බිඳු වැටීම නිසාමයි වැස්ස හමු වෙන්නේ. ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවය නිසාමයි සිත හටගන්නේ. ඒ අවබෝධ කරගෙන නුවණින් දකිමින් ඇති වෙන ඒ ප්‍රත්‍යක්ෂතාවයයි සිතින් මිදීමට හේතු වන්නේ. එලෙස සිතින් මිදුණු විට ඉතිරිවන්නේ මේ මොහොත පමණි. මොහොතට අවදි වීම ලෙස හැඳින්වෙන්නේ එයමයි. අනිත්‍ය ස්වභාවය වෙනස් වන දෙයට නොරවටීම තුල ඔබට සතිය හමුවේ බුද්ධක්ෂණයේ එතනයි. බුද්ධක්ෂණයේ දැකීමයි ඒ මොහොතට අවදි වීමයි ඒ මොහොත තුල කිසිවක් නැති බවම දැකීමමයි. මේ ඇති වෙන නැති වෙන ස්වභාවය තුල මැවෙන සිත ගැන මනා නුවණින් සියෙන් යමෙක් අවබෝධ කරගත්තොත් අන්නේ කෙනා බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ. මෙන්න මේ ශුන්‍යත සමාපත්තියට ශුන්‍යතා විහරණයට එහෙම නැත්නම් ශුන්‍යත චේතෝ විමුක්තියට පත්වීමයි. ඉතින්
මේක නුවණින් දකින්න ඕනේ. වර්තමානයේ තුල සතිමත් වන විට පංච ඉන්ද්‍රයන් වෙත පැමිණෙන සියලු අරමුණු ගඟ ගලනවා වගේ හටගෙන නිරුද්ධ වන බව ඔබට දැනෙන්න ඕනේ. පැවැත්මක් නැති බව ඔබට දැනෙන්න ඕනේ. පැවැත්ම දැකීම ඇතිවීම පමණක් අල්ල ගැනීමේ ඵලයක්මයි මේ සිත කියන්නේ. නැතිවීම මග හැරීමයි නිවන මග හැරීම වන්නේ. නැතිවීම මග හැරීමමයි ඔබට සමුදේ දෙයක් පොතක් බාහිරින් හමු වෙන්නේ. ඇත්තටම පොතක් බාහිර නැහැ. සිතේ සත්‍ය දකින්න විටයි සිත සිතින් මිදෙන්නේ. ඉතින් මේ කතාව සිතේ සත්‍ය දකින්න කෙනාට සිතෙන් මිදීමක් තියෙනවා. ඒ කෙනාගේ සිතේ බාහිරින් දෙයක් අල්ලගෙන ඒ දේ තියනවා කියලා ගන්න කවම දෘෂ්ටියක් මායාවක්. එහෙම දෙයක් නෑ. ඒක සත්‍ය ලෝකයේ දකින්න හීනයක්. ඒ නිසා මේකට රැවටිලා, ඒකට ආස හිතිලා, ඒකට තණ්හාව ඇති වෙලා, iriසියාව ඇති වෙලා මේ කෙලෙස් හටගෙන තණ්හා මේ ආසාව ඇති වෙලා බාහිර දෙයක් අල්ලගෙන අර උපාදානය අල්ලගත්තනේ. ස්කන්ධ ටික උපාදාන කරගත්තානේ. ඒ උපාදාන දැන් වේදනා සංඥානේ මේක දැනගන්නේ. ඒක උපාදාන කරගත්තානේ, අල්ලගත්තානේ. ඒ අල්ලගත්ත නිසාම තමයි උපාදාන නිසාම තමයි භවයක් හැදෙන්නේ. ඒ නිසාම තමයි අතර මෙතන අල්ල ගැනීම තුලමයි තණ්හාව තියෙන්නේ. ඒකයි තණ්හාවමයි. එතකොට අල්ල ගැනීමමයි. එතකොට බාහිරින් දෙයක්. එතකොට භාවය මේ සේරම එකම කතාවක් තියෙන්නේ. එතකොට ජාති ජරා මරණ වලට දුක ශෝක පරිදේවට හේතු වෙන්නේ මේ බාහිරින් දෙයක් අල්ල ගැනීමමයි. හැබැයි මෙතන ඔබ බාහිර මෙතන සත්‍ය දැක්කොත් ඒ දේ එතනම නිරුද්ධ වෙනවා. එතනයි නිර්වශේෂ විරාග නිරෝධයක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අවශේෂ නිරෝධයක් වෙන්නේ. ඒ කියන්නේ ඉතිරියක් වෙන තන උපාදානය කර ගැනීම නිසා සිද්ධ වෙනවා. ඊටාම ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මේකයි සත්‍ය. ඉතින් ඔබ ප්‍රතිපදාව තුන්වෙනි කොටසේ දකින්න ඕනේ මේ සිත සත්‍යක් නොවන බව. ඒක මායාවක් බව. බාහිර දෙයක් තියනවා කියලා ගත්ත කම්ම තමයි මේකට හේතුව කියලා. හැබැයි මේක දැක්කයි කියලා බාහිර දේ ඔතන දැන් බාහිර ඔබ සාමාන්‍ය එදිනෙදා වෙන කටයුතු එදිනෙදා වැඩ කරන ඒ දේවල් ඒ විදිහටමයි. නමුත් ඔබගේ අවබෝධයක් ඇති වෙනවා මෙහෙම දේවල් මෙහෙමයි කියලා. ඒක හිතේ හැදෙන්නේ කියලා. පෙර සම්මුති ප්‍රඥාප්ති කියන එක අවබෝධයක් වෙනවා. අනේකයි සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්න කියන්නේ. අනේ කෙනාට බාහිර ඒ දේවල් එක්කලා ගැටුමක් නැහැ. නමුත් තමන්ගේ සිත ඇතුලේ සත්‍ය දකින්නවා. සිත මායාවක් කියලා. මේ පෙන්නන්නේ ඔක්කොම මායාවක් කියලා. එයා සත්‍ය දකින්නවා. එයා ඒතකොට සිතින් මිදෙනවා. අන්න එතනයි මොහතට අවදි වීම කියන්නේ. අන්න එතනයි බුදුන් දකින්නවා කියන්නේ. ඒතකොට බුදුන් දින්නේ බාහිර මැටි රූපයකද? නෑ. බුදු කින්නේ කොහෙද? ඔබේම සිතේ සිතුවිලි වලින් මිදෙන තැන දකින්න තැනයි. ඒකයි බුදුන් දකින්නවා කියන්නේ. නිතේ බුදුන් දැක නිවන් දකින දිනේ එදාටයි ඔබට එන්නේ. එදාට ඔබට චක්කුම් උදපාදි, ආලෝකෝ උදපාදි, විද්‍යා උදපාදි, ප්‍රඥා උදපාදි ඒ දහම් මැස අවදි වෙන්නේ. එදාට ඔබ නිවන් දකිනවා. එදාට ඔබ කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. අටලෝ දහමින් කම්පා නොවන ඒ අකම්පිත හදවතක් ඔබට හම්බ වෙනවා. අන්න එදාටයි ඔබ අවේදික සුඛයක් ලබන්නේ. ඒ ලෝතුර්සය. ඒ ආර්ය භූමියට ප්‍රවේශ වෙන්න. මෙතනින් තමයි ඔබ ආර්ය භූමිය හමුවන තැන. පෘථග්ජන භූමිය, පුහුදුන් භූමියේ කිසි දවසක බුදුන් සරණ යන්න හැකියාවක් නැහැ. බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ ආර්යයෙකුට පමණයි. ඒකයි මේ ආර්යවරුන්ගේ ධර්මයක් වෙන්නේ. ඒකයි මේ ධර්මයේ හැමතැනම කතා කරන්නේ ආර්ය කියන වචනේ.
දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍යයක් තියෙන්නේ. ඒක මේක ආර්යවරුන්ගේ ධර්මයක් වෙන්නේ. ඒකයි මේක චතුරාර්ය සත්‍ය වෙන්නේ. ආර්ය භූමියේදී පමණයි බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ. ඒ ආර්ය භූමියට ප්‍රවේශ වීමයි අතරම මනුසත් භාවය ලැබීම මේ පරම භාග්යක් වෙනවා. හැබැයි යාට බුද්ධෝත්පාද කල්පයක් තියෙන්න ඕනේ. යාට මේ බුදුන් දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ මුණොත් පමණයි ඒ මනුස්ස භාවය තමයි මහා භාග්යක් වෙන්නේ. ඒ පරම ලාභයක් වෙන්නේ අන්නේ මනුස්ස භාවය. බුදුන් දකින්න පුළුවන් මනුස්ස භාවයක් ලැබෙනවා. අතර මේක මැරිලා කොහෙවත් ගිහිල්ලා හම්බෙන එකක් නෙමෙයි. මේ බුද්ධෝත්පාද කල්පයක අපි ඉපදිලා මේ අපි කරන්න ඕනි දේ තමයි මේ බුදුන් දකින්න එක. බුද්ධෝත්පාද කල්පයක ඉපදුණු කෙනෙකුගේ යුතුයකම, පරණ යුතුයකම, පරම වගකීම ඒ බුදුන් සරණ යෑම. බුදුන් සරණ යන්න පුළුවන් ධර්මයේ සරණ යන කෙනාට ධර්මයේ කියන්නේ තමන්ගේ සිතෙන් මිදෙන ගමන. සිතෙන් මිදුණු කෙනාට පමණයි ඒක හම්බ වෙන්නේ. මොහොතට අවදි වීම තියෙන්නේ. එතනයි. ඒ කෙනාට විතරයි සිත තුළින් බුදුන් දකින්න පුළුවන්. ඒ කෙනාට විතරයි නැතේ බුදුන් දැක නිවන් දකින්න පුළුවන්. ඒ කෙනාට විතරයි සංඝෙක් වෙන්න පුළුවන්. එයාටයි තෙරුවන් සරණ යන්න හැකියාව තියෙන්නේ. ඒ කෙනාටයි ඇත්තටම තිසරණේ සද්දෙන් තියෙන සරණ තියෙන්නේ. සරණ තියෙන්නේ තමන්ගේම සිතේ. බාහිර කොහෙවත් නැහැ. තමන්ගේම සිත දකින්න ඕනේ. සිතේ සත්‍ය දකින්න ඕනේ. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ මට්ටමින් තමන්ට තේරෙන විදිහට තමන්ගේ හිතේ සත්‍ය දකින්න ඕනේ. සිතේ මායාව දකින්න ඕනේ. ඒ බුද්ධෝත්පාද කල්පයක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අබෞද්ධෝත්පාද කල්පයක පුළුවන් පින්දහම් කරගන්න. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. පව් කරන්නවත් පින් කරන්නවත්. ඒකට බුද්ධෝත්පාද කල්පයක් අවශ්‍යත් නැහැ. එහෙනම් බුද්ධෝත්පාද කල්පයක් ඔබට හම්බෙලා නැහැ. ඔබ මේ ධර්මයේ දකින්න නැත්තම්. ඔබ ඉන්නේ අබෞද්ධෝත්පාද කල්පයක. ඇයි ඒ? ඔබට බුදුන් හමු වෙලා නැහැ. බුද්ධෝත්පාද කල්පයක් හමු වෙන්නේ තමන්ගේ සිත තුළින් බුද්ධ ස්වභාවයේ දැක්කොත් පමණයි. ඒ කෙනාට පමණයි බුද්ධෝත්පාද කල්පය තියෙන්නේ. දෙව්දත්ට බුද්ධෝත්පාද කල්පයක් නැහැ. ඇයි ඒ? දෙව්දත් බුදුන් දකින්නේ නැහැ. ඔබට තියෙනවද බුද්ධෝත්පාද කල්පයක්? එහෙමනම් ඔබ අයි මේ මීට වැඩිය හොඳ ලෝකයක් ගැන හිරමවන්නේ. භවයේ පතන තැනක බෞද්ධයෙක් ඉන්නේ නැහැ. එතන බෞද්ධ භාවයේ නැහැ. බෞද්ධ කියන්නේ භව නිරෝධයක්. මේ දැන් මේ මොහොතේ සිතේ සත්‍ය දකින්න කෙනෙක්. ඒ සාන්ත සෝයේ හිමි කෙනෙක්. එයා තමයි සැබෑම බෞද්ධයෙක් වෙන්නේ. එතනට එන්න සිත සකස් කරගන්න සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න. ඉතින් ඔබගේම වගකීමක්, ඔබගේම යුතුයකමක් මෙවන් යුගයක එදා බුදු සමයේ දෙව්දත් මම බුදුන් වෙනවා කියලා කියනකොට දෙව්දත්තත් හිටියනේ 500ක් ශ්‍රාවකයෝ. දෙව්දත් එක්කත් හිටියනේ පිරිසක්. දෙව්දත්තත් අජාසත් රජුරු විහෙර විහාර හැදුවානේ. දෙව්දත්තත් හැදුවානේ ආරාම. දෙව්දත්තත් සිව්පසෙන් රාජකීය අනුග්‍රහය තිබුණානේ. නමුත් දෙව්දත්ගේ ශාසනයේ ඇත්තටම බුදු කෙනෙක් හිටියද? දෙව්දත්තත් බුදු කෙනෙක් හිටියේ නෑ.
බුදුන් දකින්න එක ලේසි නෑ. තමන්ගේ සිතේ සත්‍ය දකින්න තාක් තමන්ටත් බුද්ධ ශාසනය හම්බ වෙන්නේ නෑ. මේ බුද්ධ ශාසනය හමු වෙන්නේ මේ සිතේ සත්‍ය දකින්න දවසට පමණයි. ඒ තාක් අබෞද්ධෝත්පාද කල්ප තමයි හැමෝටම ඉන්නේ. ඉතින් බොහොම පරිස්සමෙන් මේ වචනත් සමග ගැටෙන්න යන්නේ නැතුව තමන් සත්‍යෙම තමන්ට නුවණින් ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න ඕනි. සත්‍ය කුමක්ද කියන තැනයි වැදගත්කම තියෙන්නේ. තමන් ඒ සත්‍ය ග්‍රහණය කරගන්න ඕනි. සත්‍ය දකින්න ඕනි. සිත දකින්න ඕනි. සිත මායාව දකින්න ඕනි. සිතේ වහලෙක් බව දකින්න ඕනි. සිහියත් නුවණත් මේ වහල්කමින් මිදෙන්න පාර කියන බව පේන්න ඕනි. අන්නේ අයට ඒ සිතෙන් මායාවට නොරවටෙන්න හේතු සකස් වෙනවා. පොඩ ලං වෙන්න ඕනි සත්‍ය. අන්ධකාරයේ ඉන්න අයට අර ආලෝකයේ කිරණ ධාරා යන්තම් හරි එනකොට දැනෙනවා. අන්නේ සත්‍ය යන්තම් හරි කන වැක්කෙනවා නම් එතනින් පටන් ගන්න. ඒ මහා ආලෝකේ ඔබ අත ළඟම තියෙනවා. සොයාගන්න. දවසක ඔබ මහා අන්ධකාරයේ මහා ආලෝකේ හොයාගත්තොත් මිදෙන්න පුළුවන්. ඔබටත් මේ ධර්මාලෝකේ ලැබෙන්න ඕන. ආලෝකෝ උදපාදි චක්කුම් උදපාදි විද්‍යා උදපාදි ප්‍රඥා උදපාදි මහා ප්‍රඥාව සිතේ අනිත්‍ය දැකීමමයි. සිතේ මායාව දැකීමමයි. සිතේ සත්‍ය දැකීමමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා පවතින තුරු ඔබගේ සිත ඔබගෙන් සමුගන්නේ. සිත ශුන්‍ය වෙන්නේ. දේතාවය තියෙන තාක් සිතවිලි නැවෙනවා. මම ඉන්නවා. විඥාන මායාවට රැවටෙනවා. වර්තමානයේට සිත අවදි වූ කෙනාට